ආයිබෝන් ආදර දරුවනේ අම්බේ තාත්තේ මේ මොහොත වලට අපිට නැවුම් බලාපොරොත්තුවක් තියෙනවා. මොකද අපි ඉස්සර ප්‍රාර්ථනා කරේ සුවේ නේද? සුවේ ප්‍රාර්ථනා අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මේ විදිහ අපි බොහෝ හැමෝම වගේ සුවේලා තියෙනවා. ඉතින් ඉන්න ලංකාවේ මේ දවස් කිහිපෙක තුළදීම කිසිම රෝගී වාර්තා වුණේ නැහැ. ලාභික අපදාව හැර. ඉතින් අපිට ලොකු වාසනාවක්. අපිට වෙන ලොකු ප්‍රාතිහාරයක්. ඉතින් අපි හැමෝම එකතු වෙලා ව්‍යාඛ්‍යා කරුවා පන්සල් වල පල්ලි වල එක හදින් අපි කිව්වා මේක අපි ඉක්මනින්ම නවත්තන්න අපි අවශ්‍ය ශක්තිය දැහිලා බිල්ලුවා. ඉතින් මම හිතන්නේ මේ වාසනාව මේ මහිමේ අපි ඉදිරියට මේ අපි පවත්වාගෙන යන්න අපි හැමෝම එහෙනම් මේ අවස්ථාවෙත් අපි එකතු වෙලා අපි ආഘോഷී කරමු. ඉතින් දැන් අපි තේරවා පාසල් පටන් ගන්න පොඩි ඡායාවක් තියෙනවා අපිට. හෙට වෙද්දී මම අපේ පළාතේ අපේ වෙලප්පු මේ කොටාසේ පිරිසවල්ලා හම්බෙලා හෙට රැස්වීමක් තියෙනවා. ඉතින් රැස්වීමේදී ගන්න තීරණ අනුව සමාජයට අපි ඉක්මනින්ම අපේ සම්පූර්ණ පාසල් ඇතුළත් ඉහළ පන්ති වල A-level සහ O-level ඒ වගේ පන්ති පටන් ගන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමදාම මෙහෙම අපිට බිඳ බෑ. අපිට ඉලක්කයක් තියෙනවා. මේ ඉලක්කයට මාත් මේ යන්න උත්සාහ කරන්නේ. අපි අද පටන් ගන්නවා 14 වෙනි පාඩම. දැන් ප්‍රස්තාර වල අපි තව කැලලක් තියෙනවා. මම පොඩ්ඩක් අවස්ථාව දුන්නා. ප්‍රස්තාර පහක් මම පුතාලන්ට මේ වෙද්දී දීලා තියෙනවා. ප්‍රස්තාර පහ මේ වෙද්දී ඇදලා ඇති. ඇදලා නැත්නම් මේ වීඩියෝ බලලා ප්‍රස්තාර පහ ඇදලා තියාගන්න. ඔය ඊළඟ වීඩියෝ එක හැකියික්මනින් මම දානවා. මේ ප්‍රස්තාර වල සාධාරණ ප්‍රශ්න දෙනවා. සාමාන්‍ය විභාගයේදී ප්‍රශ්න පහ අහනවා උපරිම වශයෙන්. ඉතින් මම මේ ප්‍රශ්න පහට අමතරව තව ප්‍රශ්න කිහිපයක් දීලා වැඩිපුර පාඩම සම්බන්ධව ලොකු අවබෝධයක් දෙනවා. පහුගිය ප්‍රස්තාර මේ වීඩියෝස් දෙක බොහෝ අය බලනවා. ඒක ඉක්මනින්ම සෑහෙන කට්ටිය බලලා තියෙනවා. ඒක බොහෝ අය ඒක ප්‍රශංසා කරලා අපි කරන ආකාරය සම්බන්ධයෙන් ඉතින් අපි තාක්ෂණ භාවිතයෙන් ඒ දේ කරද්දී පුතාට තව ඒක පැහැදිලි. පන්ති උල්ලා වගේම වලා බොහෝ අය තේරුම් ගන්නවා කියලා තාත්තම්මල කිව්වා. ඉතින් සන්තෝෂයි. ඉතින් අපි ළමයි පටන් ගන්නේ ජ්‍යාමිතියේ අද මේ වීඩියෝස් දෙකක් තියෙනවා. මේ පළවෙනි වීඩියෝ එක. ඒකේ මුලින්ම අපි සාකච්ඡා කරන්නේ මේ දිග අතර අනුපාතය කියන එක. අපි ඒ හින්දා මුලින්ම අපි හැදින්වීම බලමු. හැදින්වීම බලලා ඊට පස්සේ මේ දිග අතර අනුපාතය කියන අපි පොඩ්ඩක් සාකච්ඡා කරමු. හරිද පුතාලා දැක්කා විෂය කරුණු ඉතා වැදගත් මාතෘකාවක් ජ්‍යාමිතියේ මම කිව්වා ලකුණු 46ක් දෙන පාඩමෙන් මේක අනිවාර්යයෙන්ම දෙවෙනි කොටසේ B1 මේ පාඩම හා සම්බන්ධ ගණන් වැඩිපුර අහනවා. බහුවර්ණ ප්‍රශ්නපත්‍ර වලුත් මේ පාඩමෙන් ගණන් යන හින්දා අත්‍යවශ්‍ය පාඩමක් සමකෝණික ත්‍රිකෝණ. හරි? ඔය සම්බන්ධ ලස්සන සින්දුවක් තියෙනවා. අපි පුරවන්න මේ වීඩියෝ ඊළඟ වීඩියෝෙදී සින්දුව පොඩ්ඩක් අහමු. ඊළඟ පාඩම කරන්නේ සමකෝණික ත්‍රිකෝණ සම්බන්ධයෙන්. අද මේ කරන්නේ ඒකේ මූලික හැදින්වීම සහ අත්‍යවශ්‍ය ප්‍රමේයයක් තියෙනවා. අපි ප්‍රමේය අද සාකච්ඡා කරලා ඒකේ විලෝභය සාකච්ඡා කරලා අද අපි වීඩියෝ එක නවත්තනවා. එහෙනම් දිගාතර අනුපාතය බලපුවහම බලන්න අනුපාතය කියන්නේ මොකන්ද? මේ වගේ පිටියක් දාන්න බැරේද? අපි හිතමු 5 අණු 3 please 5v3. හරි. 5 අණු 3 අපිට නියනවා මේ ආකාරයෙන් ලියන්න පුළුවන් නේ. මෙහෙම ලියන්න පුළුවන්. මෙහෙම ලියන්න පුළුවන් නේ. 5 divided by 3 ඔහොම ලියන්න පුළුවන්. ඒ කියන්නේ first term එක numerator එක වෙනවා. second term එක denominator වෙනවා. මුල් පදයේ හරය 9 වෙනවා. දෙවෙනි පදයේ හැමසෙම හරය වෙනවා. එහෙනම් අපි මේ දැනුම පොඩ්ඩක් මතක තියාගන්න. තව එකක් බලමු නිකන් අපි එක හිතමු. A අලු AB අලු CD. හරි. මම මේ පොරපෑල ලියන්නම්. මේක අත්‍යවශ්‍ය හින්දා මෙහෙම නියම අපි මම පොරපෑල ලියන්නේ අත්‍යවශ්‍ය දේවල් අපි හිතමු මෙහෙම AB
අණු CD. මේක අපි කොහොමද ලියන්නේ as a fraction? මේ අනුපාතයන්නේ. How to convert මේ as a fraction? මේක භාග්‍ය ආකාරයෙන් ලියන්නේ. මේක හරය වෙනවා මේක ළමයි වෙනවා. මොකක්ද එන? AB බෙදීම CD කියන එක. එතකොට මේ සම්බන්ධතාවය වැදගත්. ඒ වුණා ඔයාලා පොඩ්ඩක් පැහැදිලිව තේරුම් ගන්න. අපි ඒක පාරපද්ධතියක කෙරුවා. හරි. දැන් මේ බලන්න මේ රූපේ බලන්න. රූපේ තියෙනවා දිගවල කීපයක් තියෙනවා නේද? 2 3 ඒ වගේ කීපයක් තියෙනවා. අපි හිතමු මෙහෙම. අපි හිතමු AC අණු CD. කීයද උත්තරේ? AC කියද 2 2යි. CD 3යි. එතන මොකද වෙන්නේ? අපි අනුපාතය දාද්දී ඒක දාන්න නැහැ නේද? හා normally මේ units are not important in ratio. එතන අපි දාන්නේ කීයද? AC 2යි CD කියද 3යි. අපි 2 අණු 3 කියලා ලියනවා. මේ කොන මෙහෙම ලියන්න පුළුවන්. AC බෙදීම CD සමානයි 2 අණු 3. ඔය එක අනුපාතය. දිග අතර එක අනුපාතය. තව මෙහෙම බලමු. AC අණු CB. ඒක කොහොමද එන්නේ? AC කියන්නේ කීයද? AC 2යි. 2යි. CB කියද? CB කියන සම්පූර්ණ කී 3යි 4යි. 7යි 2 අණු 7යි. මෙහෙම හිතුව අපි. CD අණු AB කීයද? අපි කොහොමද යන්නේ? CD divide by AB නේ. කීයේ අනුපාතය? සමානයි. CD කීයද? 3යි. AB කීයද? සම්පූර්ණ දිග 2යි 3යි 5යි කීයද? 9යි. එහෙනම් කීයද? 3 බෙදීම 9යි. මෙහෙම ලියුවොත්. මේ ආකාරයෙන් ලියුවොත් CD අණු AB කීයද? 3 අණු 9යි. පැහැදිලිනේ? හරි. අපි මාතෘකාව ත්‍රිකෝණයේද ත්‍රිකෝණයක් අපි බලමු. මේ ත්‍රිකෝණය බලන්නකො. හරි. මේක. මේ ත්‍රිකෝණයේ පාදක කියලා මොකද්ද? PQ. PR නේද? දැන් PQ කොහොමද කියන්නේ? PS කියලා ඒක කොටස් දෙකක් හැදෙනවා. S කියන්නේ මේ ලක්ෂය. PQ වල ලක්ෂය තමයි S කියන්නේ. එහෙනම් මෙතනින් PS SQ කියලා හැදෙනවා කොටස් දෙකක්. අපි මෙහෙම ලියමු එහෙනම්. What's the ratio of in PX and SQ? කීයද PS සහ SQ අතර අනුපාතය? කීයද PS 3යි නේද? SQ 4යි. එලා කීයද? 3 අණු 4යි. හරි. මෙහෙම ලියුවොත් PS අණු අපි සම්පූර්ණ පාදේ ගමු PQ. කීයද එලා? PS අණු PQ. PS අණු PQ කීයද? PS 3යි. PQ කීයද? 7යි. 3 අණු 7යි. මම මෙහෙම ලියුවොත් PT බෙදීම TR. කීයද එලා? PT කීයද? 6යි. TR කීයද? 7යි. හරි. අනුපාතය මෙහෙම ලියන්නත් පුළුවන්. මෙහෙම ලියන්නත් පුළුවන්. පැහැදිලි නේද? හරි. ඊළඟට මම විශේෂ දෙයක් මම කියන්න දෙනවා. හොඳින් හැමෝම තේරුම් ගන්න. අපි ඊළඟ මාතෘකාව තමයි මේ හා සම්බන්ධ විශේෂ ප්‍රමේයයක් තියෙනවා. අපි ප්‍රමේය සාකච්ඡා කරන්න අපි මේ යන්නේ. අපි මේ කරන්න යන්නේ මේ ප්‍රමේයයට පොඩි මේ ප්‍රවේශයක් ගන්න යන්නේ. මෙන්න මේ බලන්න මේ. අපි හිතමු PS බෙදීම SQ. කීයද? PS බෙදීම SQ කියන්නේ 3 බෙදීම 4යි. තව ලියුවොත් PT බෙදීම TR බලමු. PT බෙදීම TR කියන්නේ 6 බෙදීම 8යි. හරිද? 6 බෙදීම 8 කියන්නේ මේක අපි සිම්පල්ස් ෆෝම් එකේ ලියුවොත් කීයද දෙන්නේ? 3/4. එහෙනම් මේ සමීකරණ 1 කියලා ගත්තොත් මේ 2 කියලා ගත්තොත් ඔය දෙකේ විශේෂයක් පේනවා නේද? ඔය විශේෂය මේ සමීකරණ දෙකේ මේ දකුණු පැත්ත සමානයි මේ 3/4 3/4. එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි කරා ඇක්සියම් පාදක කරා 9 පන්තියේදී ප්‍රත්‍යක්ෂ පාදක කෙරුවා 1 සහ 2 සමාන වෙනවා. කිසියම් සමීකරණ දෙක එක පැත්ත සමාන නම් අනිත් පැත්ත ඉබේම සමාන වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන්ම මේ දෙන්න සමාන වෙනවා. එහෙනම් මොකද මේ දෙන්න කියන්නේ PS බෙදීම SQ සමානයි PT බෙදීම TR කියලා අපිට එනවා. හරි. පැහැදිලිද මේ? ඔය සම්බන්ධතාවය පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මේ වගේ සම්බන්ධතාවය අපිට ඉස්සරහට අපි ප්‍රමේයෙන් අපි මේ වගේ සම්බන්ධතාවය ලබා ගන්නවා. ඉතින් අත්‍යවශ්‍ය ප්‍රමේය අපි දැන් ඒක සාකච්ඡා කරන්න අපි ඊළඟ මාතෘකාවට අපි දැන් යමු.
මේ බලන්න මේ ත්‍රිකෝණේ මේ රූපේ බලන්න. රූපේ මම පොඩ්ඩක් මෙහෙම මම ගන්නවා. මම මේ වෙනම මත රූප පොඩ්ඩක් අදිනවා. අර මේක තේරුම් කරන්න ඕනේ ඉඳලා. P Q R zero. T the point T on PR. PR මත T තියෙනවා. දැන් එක්කත අපි මෙහෙම දෙයක් බලමු දැන් මේ සම්බන්ධතාවය අපිට දැන් මෙහෙම අපි දැන් ගත්තොත් මෙවන PS SQ කියන්නේ එක පාද දෙකක් නේද? PT සහ TR කියන්නේ තව කොටස් දෙකක්. ඔය දෙන්නාට තමයි සම්බන්ධතාවය අපිට ලබා ගන්න වෙන්නේ. එහෙම යන්දරම මෙහෙම දෙයක් කරනවා. මම කරන්නේ මෙහෙමයි. මේ ප්‍රමේහයේ ප්‍රධාන දේ තමයි PS කියන්නේ PQ කියන්නේ එක පාදයක්නේ. PQ එක පාදයක්, PR එක පාදයක්. හරිද? PQ පාදයේ වල තියෙනවා මොකන්ද? S. PR පාදයේ තියෙනවා මොකන්ද? T. හරිද? PQ හරිනේ. PR හරිනේ. අපි මොකද සම්බන්ධය මේ විදි ගත්තේ නැත්තේ? අවල් ඉතුරුනේ. PQ ගත්තා. PR ගත්තා. මොකද ඉතුරු පාදයේ QR නේ. ඔය QR ට සමාන්තරව අපි මේ ST යා කෙරුවොත් මොකද වෙන්නේ? මේක යා කරනවා මෙහෙම. සමාන්තරව අදිනවා. අපි දැන් PQ සරකුවානේ PQ වල S තියෙන්නේ PR වල T තියෙන්නේ ඉතුරු පාදේ තමයි QR. එයා තනියම උන්නේ එක්කනේ. එහෙනම් එයාට සමාන්තරව අපි ST යා කෙරුවොත් මොකද වෙන්නේ? මෙතන මම මේක යා කරනවා මෙහෙම. ST යා කරනවා නිකන් නෙමෙයි හැබැයි සමාන්තර වෙන්න ඕනේ. එහෙම වුණොත් විශේෂ සම්බන්ධතාවය ලැබෙන මෙන්න මේ සම්බන්ධතාවය. අපි ආයෙ ලියමු මෙහෙම. PS බෙදීම SQ. කීයද? 304. අපිට වෙන අලුතෙන් කියන්න ඕනේ නෑ නේද? දල්ලවනේ දැන්. PT බෙදීම TR කීයද? 4.45 divided by 6. හරිද? බලන්න. 3.4යි කියන එක සිම්පලස් ෆෝම් එකන්නේ. මේ සරල භාගය. මේක සරල භාගයක් නෙමෙයි. මේක අපි තුල්ල භාගයට යන්න පුළුවන්. තුල්ල භාගයෙන් යන්නේ. මේ දෙකම බෙදලා 1/5න්. කීය 4/5ට 1/5ව 3යි. කීය 6ට 1/5ව 4යි. ආයෙ මොකද උනේ? මේ දෙන්න සමාන වුණා. මේ දෙන්න සමාන වුණායි කියන්නේ අපිට ගන්න පුළුවන් සම්බන්ධයක් අනිවාර්යෙන්ම මේ දෙන්න සමාන නම් අනිවාර්යෙන්ම මේ දෙන්නත් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම සමාන වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් PS බෙදීම SQ සමානයි PT බෙදීම TR. මෙන්න පුතේ තාමත් වැදගත් සම්බන්ධතාවයක් අපිට අපේ ප්‍රමේහයේ ඔන්න මූලික ආරම්භය අපිට ලබා ගත්තා. මෙහෙම උනේ මේ පාදයේ සමාන්තර පාදය මෙහෙම යන්නේ හින්දා. සමාන්තර වුණ නැත්නම් පුතේ මේ සම්බන්ධතාවය අපි ගන්න බෑ. හරිද? එහෙනම් අනිවාර්යයෙන් සමාන්තර වෙන්නම ඕන. සමාන්තර වුණොත් තමයි මේ වගේ සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් අපි ඒ හා සම්බන්ධයෙන් අපේ අතිවිශේෂ ප්‍රමේහය තපුතාරා ස්ක්‍රීන් එකේ වැටෙයි. ඒක පස්සේ මම ඒක පොඩ්ඩක් තේරුම් කරලා අපි ගණන් කීපයක් හදමු. පුතා දැක්ක ප්‍රමේහය මොකද ප්‍රමේහය? ත්‍රිකෝණයක එක පාදයේ සමාන්තරව අදින්නට රේඛාවෙන් මොකද වෙන්නේ? ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදෙනවා. A line drawn parallel to a side of a triangle divides the other two sides proportionally. හරි. ඒ කියන්නේ මොකද්ද? කිසියම් පාදයේ සමාන්තරව කිසියම් පාදයේ QR ද සමාන්තරව අදිනවා XT. ඇද්දාම තමයි මොකද වෙන්නේ? PQ සහ PR පාදය සමානුපාතිකව බෙදනවලු. ඒ කියන්නේ මොකද්ද? දැන් මේකේ වෙන්න ඕනේ අනිවාර්යෙන්ම අපි ගත්තොත් PQR ත්‍රිකෝණය ඒකේ QR සමාන්තරයි XT දීලා තියෙනවා. හරිද? එබැ නිසා මොකද වෙන්නේ? QR සමාන XT නම් සම්බන්ධතාවය PX බෙදීම SQ සමානයි PT බෙදීම TR කියලා වැදගත් සම්බන්ධතාවයක් ලැබෙනවා. ඔය තමයි ඔය ප්‍රමේහයේ තියෙන සාරාංශය. මතන මේක ලක්ෂණ ලියලා මේ වගේ කොටුවක් ගහගන්න අත්‍යවශ්‍ය ප්‍රවේහයක් මේ ගැටලු සාධනද ඉතාමත් වැදගත්. එහෙම වෙන්නේ මොකන්ද? QR සහ SC සමාන්තර වුණොත් ඉතිරි පාද දෙක
සමානුපාතිකව බෙදනවා. divide proportionally. other two sides proportionally. සමානුපාතිකව බෙදනවා. PS බෙදීම SQ equal PT over TR. This is a summary of this theorem. හරි. අපි එනම් ගණන් කීපයක් දැන් හදමු. ප්‍රශ්නාවක 1. අපි x කරමුද? හරි. දැන් මේකේ බලන්න ප්‍රශ්නාවකයේ පොඩි අදුපොදුක් තියෙනවා. x වලද බෑ. ඇයි බැරි? පුතාලා හිතලා බලන්න බෑ. ඇයි x ගන්න බැරි? yes good. මොකද බැරි? මේ පුතා කිව්ව හරි. මේ සමාන්තර නැහැනේ. සමාන්තර කියලා මාක් කරන්න ඕන. ෂෝක් බබා. හරි බබා හොඳ බබා. හරි. එහෙනම් දැන් අපි දැන් බලමු එහෙනම් සම්බන්ධතාවය. x ලෙස දෙක හොයන්න ඕනේ. අපි හොයන්න එක්කලා මුලින්ම ලියමු. එහෙනම් x මොකද වෙන්නේ? x බෙදීම තුන සමානයි. දැන් x කියන්නේ මේ පුංචි ත්‍රිකෝණයේ පාදයන්නේ. හරිද? ඊපස්සේ මෙන්න මේකේ කියන්නේ තුන කියලා මෙන්න මේක ගත්තොත් මේක තමයි ඉස්සරහ ගන්න ඕනේ. x බෙදීම 3 6 බෙදීම 2. හරි. දැන් මොකද වෙන්නේ මේක? සමීකරණ පාදවල දැන් යාපිටි පාදව විතර ඉවරද සමීකරණ පාදවල. මොනවා වෙනද ඕනේ දැන්? yes හරස් කෘතිය දානවා. cross multiply 2x into 18. එනවා කීයද දෙකෙන් බෙදපුවම x සමානයි 9. බලමු මේ උත්තරේ චෙක් කරමු බලන්න හරිද කියලා බලමු. කොහොමද චෙක් කරන්නේ? මේ 9 දාගමු. 9 දාව බලන්න එනවා කීයද? මේක මොකද වෙන්නේ? මේකේ මෙයා බෙදපුවම කීයද? 6 over 2. හරිද මෙතන? 9 over 3. හරි. එහෙනම් මේ දේ සමාන වෙන්න නම් මේ දේ උත්තර සමාන වෙන්න ඕන. බලමු එහෙම සමාන වෙනවා කියලා බලමු. 6ට 2 කීයද? 3යි. 9ට 3ම 3යි. පැහැදිලි වෙනවා මේ දෙන සමානයි කියලා. ඒක අනිවාර්යයෙන් මෙතනත් සමාන වෙනවා. ඒක අපේ ප්‍රමේයය අදාළ මේ උත්තරේ නිවැරදි. දැන් පැහැදිලිද? යමු දෙවෙනි කාර්යය දැන් බලමු එන. දෙවෙනි කාර්ය මොකද වෙන්නේ? අපි A නේ හොයන්න ඕනේ. එන A04 A බෙදීම 4යි 7/5 බෙදීම 3යි 7/5 බෙදීම 3යි. දැන් මොකද වෙන්නේ? A වරක් 3 3යි 4 වරක් 7/5 30යි. දෙපැත්තම 3 බෙදුවහම A සමානයි කීයද පුතාලා? 10යි. CM නම් ඒකක එතන දීලා තියෙන්නේ මම ඒක ධම්මා CM කියලා. හරි. එහෙනම් CM. යවුද තුරියා බලන්න යන්නේ. ඕකේ වයි කරමු. කොහොමයි කරන්නේ නම් අපි දැන් අපි දාමු y over y plus 1. y බෙදනවා y දාන එකේ. මොකද රේඛා දෙක සමාන්තර නම් ඒ ඉතිරි පාද සමානුපාතයෙන් බෙදනවා. මේ නේ සමාන්තර උනේ. මේ නේ සමාන්තර මොකද ඉතිරි පාදේ. එකක් මේ පාදේ එකක් මේ පාදේ. මේ පාදේ බෙදනවා සමානුපාතිකව. එන y බෙදීම y දාන එකයි. සමානයි 4 බෙදීම 7යි. over 8. හරි. දැන් මොකද වෙන්නේ? වෙන සිම්පල් නේ. අපි දාමු හරස් කෘතිය දෙන්නේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා දැන්. දැන් y බෙදී y අතේ වේදුණු කීයද? 7යි y. y 4 වේදුණොත් 4යි y. එයා අපි මුලින්ම හරන්න ඕනේ විශාරයක තමයි මුලින්ම හරස් කෘතිය දාන්න ඕනේ. y එක y දාන එක 4න් වේදුණාම එන්නේ 4යි y දාන 4 සමානයි 8යි y නේ. හරිද? දැන් මොකද y හොයන්නේ කොහොමද දැන්? y හොයනවා මේ අපි මේ පදය තමයි මම මේ 4y බෙහෙත අරන් යනවා. එන 4 සමානයි 8y ඍණ 4y. දර 4y ගියාම ඍණ 4y. එන 4 සමානයි 4y. එන දෙපැත්තම 4ෙන් බෙදනවා. එන කීයද? y සමානයි 1යි. මේක නම් හොඳ නිකන් ඔඩ් වගේ නේ. මේක ඇත්තටම ලස්සන නෑ වගේ නේ. ඇයි හේතුව? y කියන්නේ මුලින්ම එන්නේ නැහැ. ඒ හින්දා මම මෙහෙම කරනවා. මේකේ විශාලම ගුණිතේ මුලින්ම ලියනවා. විශාලම ගුණිතේ ඉන්නේ y දාන එක 4 වේදුනහම නෙවෙයිනේ. y වේදුනහම 8ෙන්. එන මම එහෙම ලියනවා. y වැඩි කිරීම 8. 8යි y සමානයි මෙයා මෙයායි වැඩි කරනවා. 4 බෙදි වරක් y දාන එකයි. එහෙනම් 8y equal 4 into y 4y 4 into 1 4. එහෙනම් 4y මෙහෙ ගියහම 8y ඍණ 4y සමානයි කීයද? 4යි. එහෙනම් 4y equal 4. එළ divided by 4. එළ කී y සමානයි 1යි නේ. දැන් මේක ලස්සන වගේ උත්තර නේද? y සමානයි 1යි. හරි. පොඩ්ඩක් ඔළුව පාවිච්චි කරන්න. ගණන් හදද්දී පොඩ්ඩක් මේව දේවලුත් ඔළුවේ තියෙන්න ඕන. හරි. දැන් අපි හැදුවේ සාමාන්‍ය ගණන් කියන මේව ගත්තම තමයි බහුවර්ණ
රසවත් වෙන මේවා වෙන් කරනවා. දැන් අපි සාමාන්‍යයෙන් ඩේලි පේපරේ එන ගානක් පොත බලන්නේ සාමාන්‍ය ගානක්. මේ පුතාට මම වර අච්චුපතිය මම ගණන්තය වැඩිපුර හදනවා. මොකද ටෙක්ස්ට් බුක් එකේ ගණන් හදන්නේ ජ්‍යාමිතිය ටික සමහරවිට අමාරු හින්දා මම මේ ටෙක්ස්ට් බුක් එකේ ගණන් හදුවේ පස්සේ ඉස්කෝලේ ආයෙ පාඩම කියලා දෙන්නේ. ඒක තව ඔහොත් ලේසි වෙනවා. අපි අන්තිමට පාඩම අවසන් කරනවා මේක අපි අමාරු ගණන් වලින් ඇති වෙන්නේ ගණන් හදමු. මේ සිලබස් එක සම්පූර්ණ අවසන් කරලා පස්සේ පේපර්ස් කරද්දී අපි අමාරු ගණන් එක මේ ගණන් පාඩම තවත් තේරුම් කර අපි මම කියලා දෙන්නම්. හරිද වල පුතාලා. දැන් බලමු මේ ගාන. මේක AB හොයන්න ඕන. දැන් මේ මොකද මේ තියෙන්නේ? මේ තියෙන්නේ චතුරස්‍රය මේක. This is a quadrilateral. මේ චතුරස්‍රයක්. ඒ චතුරස්‍රයක් සම්බන්ධයෙන් අපිට ප්‍රමේය කියලා දුන්නේ නැහනේ. අපි කියන්නේ ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේය කියන්නේ. හැබැයි සමාන්තර රේඛා දෙකක් තියෙනවා. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. හැබැයි ත්‍රිකෝණයක් නැහැ. මම අපි පොතම ආයේ ප්‍රමේය මතක් කළොත් මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා. සමාන්තර රේඛාවක් තියෙනවා නම් මොකද වෙන්නේ? මේක P Q R X T වල මොකද සම්බන්ධතාවය? PS බෙදීම XQ සමානයි මොකද්ද? PT බෙදීම TR. ඔය සම්බන්ධතාවය අපි ලබා ගන්න නම් මොකක් කරන්න ඕනේ අපිට? මෙතන පුංචි නිර්මාණයක් කරන්න වෙනවා. අපි ත්‍රිකෝණයක් මෙතන ඇද ගන්න වෙනවා. මෙතන ත්‍රිකෝණ නැරෙමද? අපිට ත්‍රිකෝණය අදින්න මෙහෙම කරමු. අපි ඉතල A නේ හොයන්න ඕනේ. හරි. A ලැබෙන පරිදි සමාන්තර රේඛා දෙකක් මෙතන සමාන්තරයි. A ලැබෙන පරිදි අපි සමාන්තර රේඛා දෙකක් ලැබෙන පරිදි අපි මේ යා කරන්න නම් අපි මෙහෙම කරමු. ත්‍රිකෝණය වෙන්න බෑ ළමයි. අපි ඊට මෙහෙම යා කරමු. BE මෙහෙම යා කරමු. ඔන්න B අපි යා කරනවා. යා කරලා ඒ දේ හම්බෙන තැන තමයි වල පොතේ x කියලා දාලා තියෙන්නේ. හරි. ඒකත් මේකේ අපිට සම්බන්ධතාවය ගන්න පුළුවන් A වලට. අපි ඊළඟ එකපාර හොයන්න බෑ ඉස්සලා වගේ. අපි A වල සම්බන්ධතාවය ගමු මේ ත්‍රිකෝණයේ ඇසුරෙන්. මොකද්ද ත්‍රිකෝණය? මොකද්ද අපි මේ අපිට ලැබුණු ත්‍රිකෝණයේ පුතේ ලැබුණේ BDE නේ. අපි BD ත්‍රිකෝණය සලකමු. මම ඕන මෙහෙම කරන්න. මම මේක වෙනම පොඩ්ඩක් පුතාලට ඇදලා පෙන්නන්න. අපි යමක් කරද්දී වෙනා ගිය කමන්නේ තේරුම් ගන්නයි අවශ්‍ය වෙන්නේ. මේක අපි ඔහේ කරන වාලේ මේ වීඩියෝස් කරලා බලන්න නෑ පුතේ. මගේ කාර්යය ඉවරයි වෙලා මේ කොහොම ඉවරයි පුතාලේ කාර්යය මේ ලහස් වෙනවා. මේක ඔයාලා අවබෝධ කරගත්තොත් තමයි මේ වැඩේ ලේසි වෙන්නේ. එහෙනම් මේක C මේක මොකන්ද? මේක මොකන්ද? X. මෙයා A. මෙයා 5යි. හරි. දැන් මෙහෙම නියමු. අපි ගමු BDE ත්‍රිකෝණයෙන්. BDE ත්‍රිකෝණය. In triangle BDE. ඔය සම්බන්ධ දෙයක්. මේ දෙක සමාන්තර හින්දා අපි මෙහෙම නියමු. CX සමාන්තරයි DE නිසා. When CX parallel DE what is the relation? What the theorem? මෙයා වෙන්නේ. අපි ඉස්සලාම A නේ හොයන්න ඕනේ. අපි A මුලින්ම ලියමු වෙලා. A මොකද්ද? A කියන්නේ මොකද්ද? CD නේ. CD over CB නේ. මෙහෙම නියමු. CD over CB. අපි ඉස්සලා ඉංග්‍රීසි අකුරු වලින් ලියාගමු. පස්සේ අපි ආදේශ කරමු. CD over CB මොකද්ද? CD වල සමානුපාතය මේ මෙන්න අනිත් පාදේ EX නේද? EX බෙදීම XB. හරි. එහෙනම් මොකද්ද CD කියපදේ? CD A. ඒක සිම්පල්ලි. CB කියන CB 5යි. සමානයි EX කියන්නේ මෙයානේ අපි දන්නේ නැහැ නේද? අපි එහෙම කියමු EX. සමාන මෙයා දීලා නැහැනේ. එයා දීලා නැහැ. XB. හරි. දැන් අපිට A වල සම්බන්ධයක් ගත්තා. මේක දාව සමීකරණාංක 1 කියලා දාමු. හරි. දැන් අපි ඔය ත්‍රිකෝණේ අපි සලකුවේ මේ ත්‍රිකෝණයේ සලකුවේ අපි සලකුවේ මෙන්න මේ ත්‍රිකෝණයේ සලකුවේ මේ ත්‍රිකෝණයේ සලකුවේනේ මෙන්න මේ තව සලකුවේ අන්න තව සලකුවේ මම දරවසිය අදින්නම් දැන් අපි සලකමු අනිත් ත්‍රිකෝණය මොකන්ද මෙන්න මේ සලකමු මේ ත්‍රිකෝණය සලකමු මේ මොකන්ද මේ එක පොත වෙන පොත අදින්නම් මෙහෙම අදින්නම් මම එක වෙනම මං කිවි වෙලා ගියා කමන්නේ අපි හරි තේරුම් ගමු මේ ගාන හදන විදිය. මේ සමාන්තර එකක් තියෙනවා මේක x නේද? x නේ මේක e නේ මේක කීයද 10යි 100 මේක 6යි 100. මේක මොකන්ද?
හරි. මේක 4යි මේක 10යි. මේක B මේක X මේක E හරි. මේ සමාන්තරයි. නම් කොහොමද සැලකුවේ? ඊට BEG ත්‍රිකෝණයෙන් in triangle BEG. මොකක්ද සම්බන්ධතාවය නම් අපි දන්නවා 4 බෙදීම 10 නේ. ඊට 10 බෙදීම 4. අපි හිතමු 10 බෙදීම 4. ඒක මොකද්ද? දැන් මෙහෙම ලියමු හොඳ. මේක මොකද වෙන්නේ? මෙතන සමාන්තරයි. කොහොම සමාන්තර? BG parallel to FX. Therefore what's a predation? EF EX මෙයාට EX නේ. අපි ඉස්සර මෙහෙම ලියමු. මෙයා ලියමු. EF බෙදීම FG සමානයි මෙයා බෙදීම මෙයා සමානුපාතික වෙනවා මෙයා බෙදීම මෙයාට. කොහොමද මෙයා කියන්නේ EX over XB. හරි. ඊට EF 10යි. FG 4යි. EX XB don't know. හරි. ඔය තමයි දෙවෙනි සමීකරණය. හරි. දැන් මෙහෙමයි. මම බලන්නේ මන්ද සර් ලියන්නේ වල තේරෙන්නේ නැති මම සමාන වල හිතුවා. ඇයි හිතුවේ මෙහෙමයි. අපිට දැන් ඒ වලපදී අගේ හොයන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේ සමීකරණ දෙකක් ගත්තානේ. ඔය දේ සමාන කරගන්න ඕන. සමාන කරද්දී අපි හරි පැහැදිලිව පේනවා EX බෙදීම SB තිබුණේ මේ සමීකරණයේ වම් පැත්ත දකුණු පැත්තේ. මම මේකත් දකුණු පැත්තේ ලියාත ඒ හින්දායි. හරි. දැන් සර් මේක මාරු කරලා ලියුවා නම් ඔය සම්බන්ධතාවය වෙන්නේ මෙහෙමයි. EX බෙදීම SB සමානයි 10 බෙදීම 4 කියලා එනවා. එහෙම වුණා කියම් මේ අර ලස්සන පැහැදිලි වෙන්නේ නැහැ නේද? දැන් පිළිවෙල පේනවා මේකේ දකුණු පැත්තයි මේ දකුණු පැත්ත සමාන කියලා පේනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ප්‍රත්‍යක්ෂ මේ ඇක්සියම් වලින් ප්‍රත්‍යක්ෂ වලින් අපිට ලියන්න පුළුවන් දේ දැන් සමීකරණ දෙකක් තියෙනවා. දකුණු පැත්ත සමාන හින්දා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? වම් පැත්ත සමාන වෙනවා. එතනින් අපි බයිද ඒ හොයන්න පුළුවන්. එහෙනම් අපි දැන් 1 සහ 2 1 සහ 2 from the equation 1 and 2 1 සහ 2 මොකද වෙන්නේ? මොකද 1 වෙන්නේ? මෙයයි සමානයි. එහෙනම් A බෙදීම 5 සමානයි 10 බෙදීම 4යි. ඕකේ. දැන් මොකද වෙන්නේ? දාමු හරස් කුලිතය 4යි A සමානයි 50යි. දෙපැත්ත බෙදලා 4න් A සමානයි කීයද 12.5යි. ඒ ආවනේ දැන්. දැන් ඒ ආපු ක්‍රමයට පුතාලා B හොයන්න උත්සාහ කරන්න පොඩ්ඩක් පුංචි වෙලාවක්. ඔළුව පාවිච්චි කරලා බලන්න B හොයන්න දෙන්නද? සිම්පල් B හොයන්න. අපිට B හොයන්න යන්නේ නේද? පුතාලා පොඩ්ඩක් ඔළුව පාවිච්චි කළුවද? පොඩ බැලුවද පොඩ්ඩක් කුණු ගාන ඔළුව. මේ පොතේ ගාලා පිටු අංකය 79 දෙවෙනි එක හරි. B හොයන්න නම් ත්‍රිකෝණ තියෙන්න බෑ. සමකෝණී ත්‍රිකෝණ. එහෙනම් සමාන්තර රේඛා දෙක තියෙනවා. හරිද? නැත්නම් මොකන්ද? ත්‍රිකෝණයක් නැහැ. ඒ ත්‍රිකෝණ එන්න නම් B හොයන්න ඕනේ. B අහු වෙන්න නම් අපි මොකද්ද යා කරන්න ඕනේ? අපි යා කරන්න ඕනේ මේක යා කරලා ඉන්නේ නැහැ ඉස්සෙල්ලාම වගේ. ඒක යා හේතු B අහු වෙන්නේ නැහැ. B අහු වෙන්න නම් අනිවාර්යෙන්ම මෙයාව යා කරන්න. කොහොම යා කරන්න ඕනේ? මෙන්න මේ AF යා කරන්න මේ වගේ AF අපි යා කරමු. AF යා කරපුවම තමයි පැහැදිලි පේනවා ත්‍රිකෝණ දෙකක් ලැබෙනවා. එකක් මේ ත්‍රිකෝණය. මම මේක ඔය ත්‍රිකෝණය මම වෙනම ගන්නවා. මේ මොකන්ද මේ ත්‍රිකෝණය කියන්න හෝ AHF ත්‍රිකෝණය. හරි. මොකද වෙන්නේ? මේ දෙන්න සමාන්තරයි මම වෙනම අදින්න ඕන. අදින්නවා කියේ. ඔයාලා ඉතින් නේද? එපා කියන්නේ නැහැ නේද අදිනවා. හරි. මෙතන අපි දාමු y කියලා. y ලා තියෙනවා. හරි. සමාන්තරයි. දැන් මොකද වෙනවා? මේක b මෙයා 4යි. මෙයා දීලා නැහැ නේද? මෙයා දීලා නැහැ. එහෙනම් අපි දැන් b සම්බන්ධතාවය ගන්නේ මොකක්ද එහෙනම්? මොකද සමාන්තර පදේ h සමාන්තරයි මොකද්ද gy නම් මොකද වෙන්නේ? hg බෙදලා gf සමානයි ay බෙදීම yf. හරි. y කියලා ඒක ලස්සන කැතයි නේ. yf.
ඒ තවක් හතයිද? කවන්නේ. HG කියන්නේ නම් HG කියන්නේ B. B නේ හොයන්න ඕනේ අපි. එහෙනම් මුලින්ම B වලට සම්බන්ධ මේ දිග ලිව්වා. HG බෙදීම GF කියන්නේ කීයද 4යි. බෙදීම AY මොකන්ද? දන්නේ නැහැ. don't know. YF දන්නේ නැහැ. එහෙනම් අපි දැන් සමීකරණයක එක කියලා නම් කියනවා. දැන් මොකද අනිත් ත්‍රිකෝණය? මේ තමයි අනිත් ත්‍රිකෝණය. ඔය කියන්නේ අනිත් ත්‍රිකෝණය. අපි ඔය ත්‍රිකෝණය සලකමු. ඒ ත්‍රිකෝණය මොකන්ද එහෙනම්? අපි ආය අදින්නම් මෙහෙම. දැන් දුරම තාරාගේ ඔය තියෙන ඔළුව පාවිච්චි කරලා බලන්න දෙනවා දැන්. ඔය තියෙන පුංචි ඔළුව හරි ලොකු හරි ඔළුව හරි පාවිච්චි කරලා බලන්න දෙනවා දැන්. B හොයන්න මම කරන්න ඕනේ. ඉස්සලා හැදුවා වගේ සම්බන්ධයක් ගන්න ඕන. පැහැදිලි පේනවා මෙතන මෙයා ඉන්නවා දෙන්නම දන්නේ නැති අවස්ථාවක් තියෙනවා. AY බෙදීම YF. AY බෙදීම YF මෙතන නැද්ද? ඔය තියෙන ෂෝක් එකේ මේ AY බෙදීම YF තියෙන ෂෝක් එකේ. නේද? දැන් AY බෙදීම YF නේ. දැන් AY බෙදීම YF නම් එහා පැත්තේ බලලා තියෙන්නේ ඊට අනුරූපව AB බෙදීම BC. අපිට BC බෙදීම AB කිව්වොත් බෑ. ඕනේ මොකන්ද? AY බෙදීම YF. හැබැයි AY බෙදීම YF ඉන්නේ දකුණු පැත්තේ. අපි එනවා ඒක අපි ලියව දකුණු පැත්තේ. දැන් වම් පැත්තේ බලලා ලියන්න ඕනේ. අපි මොකද වෙන්නේ මෙතන මොකක්ද ත්‍රිකෝණය ACF ත්‍රිකෝණයෙන් බලන්න සමාන්තර BY සමාන්තරයි CF. එම නිසා මොකද වෙන්නේ? AB බෙදීම BC සමානයි AY බෙදීම YF. AB මොකන්ද? 8/5 මොකන්ද AY බෙදීම YF ඔන්න අපිට දකුණු පැත්ත ආය පාරක් සමානයක් කෙලින් බාවා. මේ දෙක සමාන හින්දා කෙලින්ම දැන් පුතාලා වෙනම කියන්න ඕනේ නැහැ දැන් කෙලින්ම 1 2 සමානයි. 1 equal to එනම් B බෙදීම 4 මෙයානේ මේ සමානයි. B බෙදීම 4 සමානයි කීයද? 8 බෙදීම 5යි. එහෙනම් කීයද නා? B වරක් 5යි B නේ. 5යි B සමාන කීයද? 8 වරක් 4 32යි නේද? එහෙනම් බෙදපුවාම කී දෙන්නේ? උත්තරේ B සමානයි 6.4 එනවා නේද? චෙක් කරලා බලන්න උත්තරේ හරිද කියලා අය පාරක් දශම ආපහු දෙපාර හිතන්න බෑ නේද? අපි හැදුව හරිනවද? හරි. එහෙනම් අපි ඔන්න B හෙව්වා Aත් හෙව්වා. ඔය අච්චපතේ ගාන මොකද හේතුව දාලා ඔක ඔයාලා තනියම බැලුවොත් මේක තේරෙන්නේ නැහැ. තමයි වෙන රූප ඇදලා ඔය ත්‍රිකෝණ බලන්න ත්‍රිකෝණ කීයක් ඇද්දද? ත්‍රිකෝණ 4 5 ඇදලා ලස්සන මේවා තේරුම් කළා. දැන් ඔන්න ඔයාලා ඒ ගාන අනිවාර්යයෙන්ම කරදු පුළුවන් අපිට ඉදිරියේදී. අපේ පස්වෙනි ගාන මම කියනවා x මෙයාම හොයන්නේ. ඔය x කියන්නේ මේ AD. x දාන්නම් මම. හරිද මෙහෙම කියන්නම්කෝ. මම දෙනවා ප්‍රශ්නයක් find AD. AD සොයන්න. නම් මොකද වෙන්නේ දැන් අපිට? සමාන්තර රේඛාවකුත් තියෙනවා. ත්‍රිකෝණයකුත් තියෙනවා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ මෙයක් දන්නවා මෙයක් දන්නවා. නමුත් 14 කියන සම්පූර්ණ පාදයේ දිගනේ. ඒ හින්දා අපි මෙයා දන්නේ නැහැ. මෙයා දන්නේ නැත්නම් අපි මෙහෙම දෙයක් කරමු. අපි හිතමු අපි අහන්නේ AD නේ. අපි යාව දාමු x කියලා. මෙයා x නම් මෙයා කීයද එහෙනම්? කීයද බබාලා? මෙයා x නම් මෙයා කීයද? මෙයා 14 වෙන x වෙන්න ඕන නේද? අපි පුංචි උදාහරණයක් දෙන්නම්. අපිට මෙයා හිතමු මෙයා 14යි කියලා හිතමුකෝ. හරි. මෙයා හිතමුකෝ 6යි කියලා. දැන් මෙයා කීයද එන? මෙයා කීයද? 14 6ක් ගියහම 14 බලා වෙන්න ඕනේ 6ක් අඩු වෙනවා. මෙයා 10 නම් මෙයා කොහොමද හන්නේ? 14න් 10 අඩු වෙනවා. එහෙනම් මෙයා අපි x කියලා අපි හිතුවොත් මොකද වෙන්නේ එහෙනම් මෙයා 14 වෙන x නේද? දැන් තේරුණානේ? හරි. දැන් එහෙනම් අපි සලකමු මේ ත්‍රිකෝණය මොකද වෙලා තියෙන්නේ? මෙයා සමාන්තරනේ අපි කෙලින්ම නියම එහෙනම් මෙහෙම නියම. x ලෙවන්න ඕනේ මුලින්ම එහෙනම් x බෙදීම කීයද? මෙයා බෙදලා මෙයාගෙන්. x over 14 minus x සමානව තමයි. x සමද එහා පැත්තෙන් අනුරූප වෙන්නේ මෙයා. මොකද? තුල බෙදීම 4. තුල බෙදීම 4. දැන් මොකද වෙන්නේ අපි ඉස්සලා වගේ 2 වල x 3x x වල 4 4x විශාල එක 4x ඉඳලා ඉස්සලා මේ දෙන්න වැඩි කරමු. 4x සමානයි 3 වරක් මොකන්ද? 14 වෙන x. එහෙනම් කීයද? 4x සමානයි 2 වරක් 4
42යි කියන 2x තුලයි x. දැන් මොකද වෙන්නේ? ලස්සන උත්තර එන්න යනවා 42යි දෙකෙන් තුලයි අඩු වෙන බැරි හින්දා තුල තුලයි බෙහෙද ගියාම වෙන්නේ ධන තුලයි x වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? 42 තනි වෙනවා. 7යි x නේ උත්තරේ තමයි 42 දෙවැත්තම 7 බෙදපුවා වොන්න x සමානයි කීයද? 14යි. නෙවෙයිද? 6යි. නේද? එහෙනම් මොකක්ද අහන්නේ? අහන්නේ AD එහෙනම්. එහෙනම් AD සමානයි එහෙනම් කීයද උත්තරේ? 6යි cm. පැහැදිලිනේ එහෙනම්? හරි. අපි යමු එහෙනම් අපේ 6 වෙනි ගානට. ඒක පොඩ්ඩක් පුංචි ඔප්පු පිළිබක්. බලන්න රූපේ පොඩ්ඩක්. රූපේ බලලා වර තනියෙන් පොඩ්ඩක් උත්සාහ කරද බලන්න. දැන් බලමුද? PA බෙදීම AQ. PA බෙදීම AQ. PA බෙදීම AQ කියන්නේ මේ දෙන්න. PC බෙදීම CS කියන්නේ මේ දෙන්න. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේක ත්‍රිකෝණයක් නෙමෙයි සම්පූර්ණ රූපය. this චතුරස්‍රයක් මේක. එහෙනම් ත්‍රිකෝණයක් කියන්නේ එහෙනම් මේ PR රේඛාව මෙහෙම වෙන් කරපුවාම මේ එක ත්‍රිකෝණයක් මේ තව ත්‍රිකෝණයක්. එහෙනම් මේ ත්‍රිකෝණය තමයි PA බෙදීම AQ තියෙන්නේ. මේ ත්‍රිකෝණය තමයි PC බෙදීම CS තියෙන්නේ. අපි එහෙනම් අපිට එකපාරම වැඩේ කරන්න බෑ. දෙල්ලාට පොඩි සම්බන්ධයක් ගන්න. අපි එහෙනම් පොඩි සම්බන්ධතාවයක් බුදලා ගමු. මේ ආදර සම්බන්ධතාවයක් නෙමෙයි, ජාබිදි සම්බන්ධතාවයක්. අපි යමු එහෙනම් PA බෙදීම AQ කියන්නේ මොන ත්‍රිකෝණයද? PQR ත්‍රිකෝණය සලකමු. මක්කයි දීලා තියෙන්නේ AB සමාන්තරයි QR කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකන්ද? PA බෙදීම AQ සමානයි PB බෙදීම BR කියලා ලියන්න පුළුවන්. ඔය සමීකරණාංක 1. අයි අපිට අවශ්‍ය කවුද ඉස්සල්ලාම අවශ්‍ය වෙන්නේ? PA බෙදීම AQ ඔන්න ගත්තා. මේ නෙමෙයි. මේන් ඉන්නවා. මේන් ඉන්නවා. ඕන් ඉන්නවා. අපේ යාළුවා. එයාව හරි කරන්නේ. දැන් දකුණු පැත්ත ගන්න ඕන. වම් පැත්ත ගත්තා. හරි. මේක හැබැයි මේ ක්‍රමයේ ලියන්න මෙතන වර හැරතුනේ. බලන්න ලියන්න ක්‍රමයේ. ත්‍රිකෝණයක කිසියම් පාදයක් දෙක යා කරන රේඛාව අනිත් පාදයේ සමාන්තරව වැදින රේඛාවෙන් ඒ පාදයක සමාන පාද බෙදලා. ඔය මේ ජ්‍යාමිති මේ පොත ලියන්න ඕන හැබැයි. බහුවර්ණ රේඛාව ලියන්න ඕනේ නැහැ. නැත්නම් අපි ක්‍රමයේ පොත පැහැදිලි ලියන්න ඕන. එහෙනම් දැන් PC බෙදීම CS ඉන්නේ මොන ත්‍රිකෝණයේද? මෙන්න මේ ත්‍රිකෝණනේ මෙන්න මෙයාගේ. ඒ ත්‍රිකෝණයේ ඉන්නේ. අපි යා වේදම ලියමු වෙනවා. කවුද එයා? එයා කියන්නේ මෙයා. කොහොමද මෙයා? PRS ත්‍රිකෝණය සලකනවා. හරිද එහෙනම් අපි සලකමු මෙහෙම. අපි ලියමු මෙහෙම PC බෙදීම CX සමානයි මේ මම වෙන පොඩ්ඩක් අදින්න ඕන රූපෙ පොඩ්ඩක්. කවන්න නැහැ නේ. නේද වන්දින්නම්. B මෙයා R මෙයා X මෙයා B මෙයා C මේ දෙන්න සමාන්තරයි. දැන් මෙයා බෙදලා PB බෙදීම දැන් මෙයා විස්තර කරමු නේද? මොකද ඉස්සලා අපිට PC තියෙන්නේ මේ මෙතන දකුණු පැත්තේ. එහෙනම් PC බෙදීම කවුද? PC බෙදීම CS. හරිනේ. ඊපස්සේ මොකද වෙන්නේ? PB බෙදීම BR. PB බෙදීම BR. ඒ සමීකරණාංක 2. එන්නේ එහෙනම් අපිට අපේ දකුණු පැත්තේ යාළුවෝ ඔන්න ආවා. දැන් මෙයත් හරි එකම දේ මොකද වෙන්නේ? ධාරි කියනවා මේ දෙල සමානයි කියලා පෙන්නන්න ඕන. දැන් මේ දෙල සමානයි කියලා පෙන්නන්න ඕන නම් අපි දැන් පැහැදිලිව දන්නවා පුතාලා මේ සමීකරණ දෙකක් තියෙනවා. දෙකේ මේ දකුණු පැත්ත සමානයි. උන්දන ලිමුල්ලු, තුයිස්ලා, කිබුල්ලු. දැන් මේ දෙල සමාන හින්දා අනිවාර්යෙන්ම අපි කියනවා 1 2 සමානයි කියලා කියනවා. මම දැක්කම මේ ලියද්දී මම ලිව්වේ පැහැදිලිවම මම මේ එකම දේ එක පැත්ත ලිව්වා. එතකොට ලේසි. නැත්තම් එකක් නේද? බලන්න ඒක අමාරුනේ මේ කෙලින් පේනවනේ මේ දෙක සමානයි කියලා පේනවා. එහෙනම් 1 2 සමාන හින්දා අනිවාර්යෙන්ම PA සමානයි PA බෙදීම
AQ සමානයි PC බෙදීම CS කියලා සම්බන්ධතාවය ඔන්න ලැබුණා. ඔය දෙක අපි පෙන්නන දොර ගාන උත්තරේ. ලේසි නේද එහෙනම්? හරි. මොකද අපි ත්‍රිකෝණ දෙකක් වෙන වෙනම සරකුවා. ඒ දෙකේ දකුණු පැත්ත සමාන හින්දා වම් පැත්ත සමාන වුණා. මෙන්න මේ සම්බන්ධතාවය ඔන්න අපිට ලැබුණා. එහෙනම් අපි දැන් තව අමාරු ගානක් හදලා අපි දැන් හෝම්වර්ක් ටිකක් බලමු. හරි දීපතේ පුතාට බයි මේ වෙද්දී YouTube වල channel එකේ මේ වගේ ක්ලාස් කිහිපයක් යනවා. ඒ සරල හැමෝම මහන්සි වෙනවා. ඒ මහන්සි වෙන්නේ වල යුතුයි. අපේ පන්ති විශේෂතා කීපයක් තියෙනවා. එකක් තමයි සිංහල සහ ඉංග්‍රීසි මීඩියම් දෙකම එකම වෙලාවෙ කරන්නේ අපේ පන්ති විතර බව දල්ලා ඇටියට. මීඩියම් දෙකම කරන්නේ මම මේ අපේ මේ පිරිපුන් ගණිත පාසලේ විතරයි වයින්නේ. අනිත් ඒවා ඉංග්‍රීසි වෙනම සිංහල වෙනම මම තමයි දෙපැත්තම මේ කරනවා හින්දා ළමයි ඔක්කොම අවශ්‍යයි. සිංහල අවශ්‍යයි ඉංග්‍රීසි අවශ්‍යයි. ඒ නිසා හැමෝටම මම මේක ගැලපෙත්ත මම මේ පන්තියේ කරලා යන්නේ. වැඩිපුරම සිංහල කියන්නේ මොකද ඉංග්‍රීසි අයටත් සිංහල දන්නවා. මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ ඇමරිකාවක් තියෙන මේනේ. ලංකාවේ බිහි වෙච්ච ළමයි නේද අනිවාර්යයෙන්ම සිංහල දන්නවා. මේ සිංහල භාෂාවේ වෙදී සමහර අය සිංහල දන්නවා. ඒක මම සිංහල වැඩිපුර තේරුම් කරන්නේ ඒ හින්දායි. අද අපිට මේ තියෙන ගාන හැමෝම ලියන්න සිංහල මීඩියම් එකයි ලියන්න. තව අපිට අපේ පන්තියේ තව විශේෂයක් අපි වැඩිපුරම ගණන් ප්‍රමාණය හදනවා. අමාරු ගණන් කීපෙකම හදනවා. තව වගේම මේ හෝම්වර්ක් දෙනවා හෝම්වර්ක් වල උත්තරත් දෙනවා. සමහර අය හෝම්වර්ක් අමාරු ගණන් තිබුණොත් මම ඒකත් වෙනම හදනවා. ඒක මම මේ අපි මේ channel එකයි වීඩියෝස් මේ වැඩිපුර මේ ජනප්‍රිය වෙන්නේ මොකද අපි මේ වගේ පැහැදිලිව ඉතාල වැඩි වෙලා අර මේක පන්ති කරන හින්දා හැමෝටම මේක වැදගත් වෙනවා. ඉස්කෝලේ ගියා වගේ තමයි ඉතාල පැහැදිලිව මම කරන්න උත්සාහ දරනවා. එහෙනම් බලමු එහෙනම් ගාඩියක් දෙනවා. ABC ත්‍රිකෝණයේ PSQ යන ලක්ෂ්‍ය AB පාදය මත පිහිටයි. PSQ යන ලක්ෂ්‍ය AB පාදය මත පිහිටයි. AC පාදය මත y පිහිටා ඇත. AC පාදය මත y පිහිටා ඇත. හරිද? QX සමාන්තරයි XY සමාන්තරයි BC සමාන්තරයි XY නේ XY සමාන්තරයි BC දෙක බලනවා කමන්නේ XY සමාන්තරයි BC ඊට පස්සේ PY සමාන්තරයි QX උද සාදරී කරන්න ඕන AX අනු XB සමානයි AP අනු PQ කියලා අපිට ඔප්පු කරන්න ඕන සාදරී කරන්න ඕන උද උදේ මේ පුදක් කරන්න නම් පූ කියන්නේ මේක අපි සම්පූර්ණ අර P1 ලියන්න ඕන. දත්තේ ලියන්න ඕන. ඒ වගේම සාදරී කර උත්තර ලියන්න ඕන. නිමානයක් තිබුණ නිමාන ලියන්න ඕන. සාදරී කරන්න. P1 හතරම ලියන්න ඕන. මේ තමයි දත්තේ. අපිට මේක ලියාගන්න. ඒක data එක දත්තේ. නම් Q විස්තරේ දත්තේ. මේ තමයි පුද. මොකද්ද? සාදරය කළ යුත්තේ. ඒ තමයි සාදරය කළ යුත්තේ. මේක නියමාලය අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අපි ගාලා හදමු මෙහෙම. අපි එනවා මේව ලියමු. මම උත්තරේ පොත ලියන්නම්. මුලින්ම මේක පැහැදිලි වෙන්නේ. AX අනු XB සමානයි AP අනු PQ. ඔය තමයි පෙන්වන්න ඕනේ. අපිට බලන්න ඔය සම්බන්ධතාවයේ AX XB තියෙන මොන ත්‍රිකෝණයද? AX XB තියෙන්නේ මේ ABC විශාල ත්‍රිකෝණය කියලා පේනව නේද? S2 පේනවද මතකද නේද? ඔව්. මම යවුරු තා 28යි නේද? මම හිතා අවුරුදු 16 නේ. එන්න මතකද අනිවාර්යයෙන් S පේනවයි. අවුරුදු තව 12 වැඩි බලනවාද මේ වරද බාලින්ද වරද S පේනෝ. එන්න මේ පොඩි S2 අරලා බලන්න. හොඳ මම රූපේ අදින්දිම පොඩ්ඩක් කිව්වා. එලා X XB තියෙන්නේ මේ ත්‍රිකෝණය. අපි එනවා ඉස්සලා ඒ ත්‍රිකෝණය සලකමු. අපි එනවා මේ නේද? ABC ත්‍රිකෝණය සලකමු. in ABC triangle මොකද එන්නේ? XY සමාන්තරයි BC ලා සමානුපාත ප්‍රමේය අපි දාමු. මේ කියන සමානුපාත ප්‍රමේය. මොකද මේ සමානුපාත ප්‍රමේය. proportional
තියෙනවා. ඒක හරි. එහෙනම් මේ සාධනය ඒ කියන්නේ මොකන්ද? proof. හරි. proof එක හොඳ නම් ABC ත්‍රිකෝණයම වෙනම ඇන්දානේ xy සමාන්තරයි BC නම් අපි ලියනවා AX බෙදීම XB සමානයි මෙයයි මෙයා බෙදීම මෙයා බෙදලා මෙයාගේ මොකන්ද? AY බෙදීම YC ඔය සමීකරණාංක 1. එහෙනම් අපිට AX XB කියන එක කියලා මෙතනින් ගන්න පුළුවන් නේද? හරි මේක මෙහෙම ලියන්න පුළුවන් නේ. AX සමානයි XB. හරි අපි මේක පස්සේ ලියමු. දැනක මේ සම්බන්ධතාවය මේක මෙහෙම ලියන්න පුළුවන් හින්දා අපි මෙහෙම ලියන්න ඕනේ නැහැ. ඒක අවසාන නියම. දැනක මෙහෙම ගමු. මේ සමීකරණාංක 1. හරි. දැන් චෙක් කරන්න AP PQ ඉන්නේ මොන ත්‍රිකෝණයේද? AP PQ එයා ඉන්නේ මේ අනේ මොකද ඇල වෙලා තියෙන එක බීලා වගේ නිකන් කසිප්පු පාරක් ගන්නවා වගේ. මේක ඇදලී මේ තේදි කට්ටිය පොඩි විතරනේ බුලෝ නේද? මේ බඳුවා එනේ. වල තාත්තලා ඒ බොල් නැහැ නේද? හරි. මම ඇද්ද කොන පාත්‍රිකෝණේ. ඇද්දහම ඒ මහා දේශිකෝණේ මම කියන්නේ කොන පෑනේ. AQ C ත්‍රිකෝණේ. කවුද සමාන්තර? මම වෙන බදින්න ඕන. AQ C. කවුද මේ? මෙයා P මෙයා Y. මේ දෙක සමාන්තරයි. හරි. ඔය මම යන්නේ මේ තියෙන ත්‍රිකෝණ. ඔය තමයි යන්නේ. හරි. එහෙනම් මොකද වෙන්නේ? කවුද සමාන්තර? PY සමාන්තරයි QC. ඒ හින්දා අපිට ලියන්න පුළුවන් මොකක්ද එහෙනම් මෙයා බෙදලා AP බෙදීම PQ සමානයි මෙයා බෙදලා. කවුද මෙයා කියන්නේ AY බෙදීම YC. දැක්කද නේද? දෙවිලි කියලා. දැන් දැක්කද? බලන්න දැක්කේ මොකද්ද? සමීකරණ දෙකක් තියෙනවා. දෙකේ දකුණු පැත්ත සමාන හින්දා අනිවාර්යෙන්ම වම් පැත්ත සමාන වෙන්නේ නැද්ද? දැන් මම 10 15 විතර කිව්වනේ සමාන වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් මෙතන මේ තියෙන Q නේ AX බෙදීම XB සමානයි AX බෙදීම XB සමානයි මෙයා නේද? AP බෙදීම PQ. හරි. මෙයා නිකන් ආවා වගේ පේනවනේ. මේ මරද මෙයා මේ දැක්කනේ. මෙයා නිකන් ආවා වගේ පේනව නේද? මෙවිනා පෙරේ රූප පේනේද? ඈ මේ බලන්න ආයෙ බලන්න මේක. මම ඒක මෙතන ලියන්නම්. මොකද අපිට ආයෙ ලියන්න මෙහෙම x අණු xb සමානයි AP අණු PQ කියලා පෙන්වන්න එපා. අපිට අනිවාර්යෙන් මෙහෙම ආවා. AX බෙදීම XB සමානයි AP බෙදීම PQ කියලා ආවනේ. දැන් ඉස්සලම කිව්වා වගේ කෙලින්ම උත්තරේ බැවිලා පෙරෙවිනේ. කෙලින්ම AX බෙදීම XB කියන්නේ මොකන්ද? AX අලු XB. AP බෙදීම PQ කියන්නේ AP අලු PQ. මේ උත්තරේ. මේ අපිට සාදරේ කරන්න ඕන උත්තරේ ආවනේ ලස්සනට. ඔය තමයි ජාවිතියේ ගණන් කීපයක්. අප පුතාලා මේ හෝම්වර්ක් දෙන්නේ හැබැයි පොතේ ගණන්මයි දෙන්නේ. හේතුව පොතේ ගණන් මම කිව්වේ වැඩිපුර ඉතිහාස හදන්නේ හොඳයි. ඒකට තව දෙපාර තුන්පාර හදන්නේ ඔය තේරෙනවා. ජාවිතිය පාඩමේ හින්දා. අපි යන හෝම්වර්ක් ටික පොතේ ගණන්ට ලියාගමු. දරුවනේ මේකේ 12 13 ගණන් දෙක ඔක්කො කරන් දොල ගණන් දෙක. එහෙනම් මම ඒක ඕන කෙනෙක් කොල්ලක් ගන්න මම කියලා දෙන්නම්. මම මේක උත්තරම අවසානයේදී සිලබස් එක කව කරලා මම දානවා උත්තර ටික. ඉතින් ඉස්සෙල්ලා අපි ඕන දෙයක් කොල්ලක් දුන්නොත් මම කියලා දෙන්නම්.
උත්තර චෙක් කරන්ද පල්ලි මේ ප්‍රශ්න 4 උත්තර තියෙනවනේ 12 13 තියෙන ඔප්පු කරන්ද අර ඒක දැන් නිවුවොත් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒතකොට තනියම කරලා අවුරුද්දක් තියෙන මගේ ඕන දෙයක් ඕන ළමයි අහන්න පුළුවන්. මගේ පන්ති හෝ අනිත් පන්ති වල ඕන එක්කෙනෙක් අහන්න පුළුවන්. ලංකාවේ ඉන්න ඕනම ළමයිත් මගේ නම්බරේ තියෙනවා තෝරන කරලා අහන්න පුළුවන්. මම කියලා දෙන්නම් ඕන වෙලාවක. අපිට මේ ඉස්සලා කිව්වේ මොකන්ද? මේ දෙන්න සමාන්තර නම්. හවුද? DE සමාන්තරයි BC නම් AD බෙදීම DB සමානයි AE බෙදීම EC කියලා නෙවෙයි. හරි. දැන් කියන්නේ මේක විලෝමය. ඔය විලෝමය කියන්නේ නේද? අපි සලකමු මෙහෙම ABC ත්‍රිකෝණයෙන් මේ දෙන සමානුපාත බෙදෙනවා. AD බෙදීම DB සමානයි AE බෙදීම EC නම් if AD over DB equal AE over EC then what happens? DE සමාන්තරයිලු BC ට. ඔය තමයි ඊට ප්‍රමේයේ විලෝමය. අදස්තුත් පැහැදිලි නේද? හරි. ඔක ඔයාලා ලස්සන ලියාගන්න එහෙනම්. තා හතරවෙනි කාර. show that පෙන්වන්න AC සමාන්තරයි QR. PB අරු BS වල අගේ හොයන්න ඕන. ඉස්සෙල්ලාම AC සමාන්තරයි QR නේ. අපතල පේනවා මේ රූපේ AC තියෙන්නේ QR තියෙන විශාල ත්‍රිකෝණය නේද? මොකද එයා විතරක් වෙනම ගන්නලා නෝන. කමක් නැහැ නේද? PQR AC. දැන් මේ දෙන සමාන්තරයි කියලා පෙන්වන්න ඕන නම් මොකද කරන්න ඕනේ? කරන්න ඕනේ මොනවාද? අපි ඉස්සරහම මෙයයි මේ බෙදපුවාම සමානුපාතික කරා මේ දෙන සමාන්තරයි. අපි බලමු එහෙනම් දැන් ඉස්සරහ මේ ප්‍රමේය විලෝමය නෙමෙයි. ඉස්සරහම මේ බලමු එහෙනම් PQR ත්‍රිකෝණයෙන් in PQR triangle මේ දාපු AC කියලා PA over AQ සමානයි equal PC over CR. මෙතන සමානයි බලමු. දැන් මොකද්ද PC PA කියන්නේ 6යි. 6 බෙදීම 4යි. සමානයි 9 බෙදීම 6යි. මොකද වෙන්නේ 6 බෙදීම 4 කියන්නේ දෙකම දෙකකින් බෙදනද දෙකම දෙකෙන් බෙදනවා නේද? එලා කියන්නේ තුන බෙදීම 2යි. මෙතන දෙකම තුනෙන් බෙදනවා. තුන බෙදීම 2යි. ඕන් ආවා දෙකම සමානයි. එම නිසා මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම AC බෙදීම AD AC සමාන්තරයි QR වෙලා වෙනවා. මොකද මේ සමානුපාත ප්‍රමේයයෙන්. හරිනේ එහෙනම් මේ දෙල්ල අතර මේ PA AQ සහ PC CR අතර සම්බන්ධය සමානුපාතික නම් සමාන නම් අනිවාර්යෙන් මේ දෙල්ල සමාන්තර වෙනවා කියලා දැන් ඔක්කො හිරුවා. මේ තමයි නියම ක්‍රමය. පැහැදිලිද එහෙනම්? එහෙනම් ඊළඟේ අහනවා BS අලු BS PB මේ අලු BS මේ දෙක සම්බන්ධය අහනවා. අනුපාතය අහනවා. වචනාවම අහනවා. හරි. අපි ඒක මෙහෙම කරු බලන්න දෙන්න. PB BS තියෙන්නේ මොන ත්‍රිකෝණයේද? මේ ත්‍රිකෝණය නේද? මේ ආයේනේ. මේ ආයේනේ. අපි එයා වෙන බදිමු කියනවා. කවුද එයා? මේ මොනද මෙයා? එයා. මේ P. මේ Q. මේක X. මෙයා AC. හරිනේ? AB නේ. AB. මෙයා කීයද? 6යි. මෙයා 4යි. අහන්නේ මොකද්ද? PB අනු BS කිය අගේ හරව. බලමු මේ අනුපාතය හරව.
අපි ඊළඟට දාව වරද දැන් අපි දැන් මුලින්ම දැන් කරානේ දැන් මේකේ ඔප්පු හිරුවා දැන් මේක සමාන්තරයි කියලා පෙන්වනවා. දැන් සමාන්තරයි. එතන මෙහෙම අපි දාව වෙනම් සමාන්තරයි කියලා. දැන් මුලින්ම ගානේ සමාන්තර කියලා තිබුණේ නැහනේ. දැන් මේකේ දැන් පෙන්වුවා ප්‍රශ්නාංක එකෙන් පෙන්වුවා සමාන්තරයි කියලා පෙන්වුවා. දැන් සමාන්තරින්ද අනිවාර්යයෙන්ම මෙහෙම ලියමු කියලා. In triangle in PQS triangle අපිට AC සමාන්තරයි QR නේ. අපි ඒක proof නේ. සාධිතයි proof. AC සමාන්තරයි QR හින්දා AC පාදේ මෙන්න යන්නේ. AC නෙමෙයි AC වලම නේද මේ AB තියෙන්නේ. QR වලම නේද මේ QS තියෙන්නේ. එහෙනම් අපි අනිවාර්යෙන්ම එහෙනම් AC සමාන්තරයි QR නම් මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම AB සමාන්තරයි මේ දෙන්න සමාන්තරයි කියලා ලියන්න බැයිද? පුළුවන් නේ. ලියුවා එහෙනම්. එතකොට එහෙම හින්දා මොකද වෙන්නේ? දැන් අපි සම්බන්ධ දාවුවල. මෙයයි බෙදලා. PA බෙදීම AQ සමානයි මෙයා බෙදීම මෙයා. මොකන්ද? PB බෙදීම PS. මෙයා හොයන්න ඕනේ. දැන් මෙයා කීයේ PA 6යි. මෙයා කීයද 4යි. 6 අලු 6 බෙදීම 4යි. PB බෙදීම PS. හරි. දැන් අහන්නේ මොකන්ද? අපි අහන්නේ මේ PB මෙහෙමනේ. දැන් මේක අපි ලියන්න පුළුවන් මෙහෙම. මෙහෙම අනිත් පැත්තට ලියමු. PB බෙදීම PS සමානයි කීයද? 6 බෙදීම 4යි. මේක කොහොම ලියන්නේ? මෙහෙ ලියන්නේ මෙහෙමයි. PB අලු PS මෙහෙ අහන්නේ. මෙහෙම ලියාගමු. මේකයි මේක දෙකම එකයි කියලා අපි මුලින්ම ලියුවානේ නේද? එහෙනම් මෙයා සමානයි මොකක්ද එහෙනම්? 6 අලු 4යි. අවසාන උත්තරේ මොකක්ද? 6 අලු 4යි කියන්නේ 3:2. තුලාලු 2යි. ඔය තමයි ප්‍රශ්නාංක දෙකේ උත්තරේ. තේරුණා නේද එහෙනම්? තේරුණා නැති හැමෝම ආයෙ පාරක් චෙක් කරලා වීඩියෝ එක බලන්න ඕන. අන්න එහෙනම් අපි යන්න මුලට අවසාන ගාන හදලා අපි පාදම අපි හෝම්වර්ක් දීලා අවසන් කරමු. හරි. මම ආයෙ අච්චුපති ගාලා තමයි මේ හදන්නේ. අපි දැන් පෙන්වන්න ඕන මොකද්ද? පෙන්වන්න ඕනේ මෙයයි සමාන්තරයි කියලා පෙන්වන්න ඕන. කවුද ඒ? RQ සමාන්තරයි DC. හරි. අපිට මෙහෙම එතෙන්ට අපි එන්න නම් පියවර කීපයක් යන්න ඕන. අපි මම මෙහෙම කරන්න. මෙහෙම වෙන්න නම් මේ බලන්න මේ රූපේ බලන්න. මම ඒ ත්‍රිකෝණ වෙන බැන්දා. මෙන්න මේ ත්‍රිකෝණ වෙන බැන්දා. මේ ත්‍රිකෝණ වෙන බැන්දා. මේ මාත් අපිට අවශ්‍ය ත්‍රිකෝණේ කලා කරන්නේ. ෂේඩ් කරන එක මම එනම් මේ වගේ අදගත්තා. හරි. දැන් අපි ඉලක්කය මොකක්ද? ඉලක්කය RQ සමාන්තරයි DC කියලා පෙන්නන්නනේ. අපිට අනිවාර්යෙන්ම මෙයා සමාන්තර වෙන්න නම් මොකද වෙන්න ඕනේ? කියව බලන්න. මෙයා සමාන්තර වෙන්න ඕන නම් අනිවාර්යෙන්ම BR බෙදීම RG සමානයි BQ බෙදීම QC කියලා පෙන්වන්න වෙනවා. මේක පෙන්නුවොත් මෙතනට අපි යන්න පුළුවන්. එහෙනම් මෙතනට එන්න ඕන නම් තවලා පියවර කීපයක් අපිට යන්න වෙනවා. හරිද එහෙනම් මම මේ නිවි අවසාන පියවර. මෙහෙම වුණොත් මෙහෙ වෙනවා. එහෙනම් මෙහෙම වෙන්න නම් කොහොමද වෙන්න ඕනේ? එහෙම වෙන්න ඕන නම් බලමු දැන් BR බලන්න. BR බෙදීම RD කියන මොන ත්‍රිකෝණයද? එකක් තියෙනවා BR RD. එකක් තියෙනවා මොකේද? මේ ත්‍රිකෝණය තියෙනවා. මොකේද? BCD වල තියෙනවා. තව බලලා තියෙන්නේ BR මේ ත්‍රිකෝණෙත් තියෙනවා මොකන්ද? ABD ත්‍රිකෝණෙත් තියෙනවා ළමයි. හරි. අපි එනම් අපිට මේකේ මේ ත්‍රිකෝණය අපි ඉන්නවල අවසානයේ. මොකද මේ ත්‍රිකෝණය ඇතුළේ මේ දෙල්ල ඉන්නේ. එහෙනම් අපි ඉස්සලාම මේ ත්‍රිකෝණය සලකමු. මේ ත්‍රිකෝණයෙන් අපි සම්බන්ධයක් ගමු මෙයාට. මොකන්ද? මෙහෙම. අපි සලකමු එනම් මේ ත්‍රිකෝණය. ABD ත්‍රිකෝණය සලකමු. මෙහෙම වදිනවා මේක මෙහෙම.
පුංචි මාදින්නම් A B D. හරිද? අනිත් එක කරා P R. මෙතන සමාන්තරයි. අපි එන්නේ වෙලා AB D ත්‍රිකෝණයෙන් මොකද වෙන්නේ? අපි ලියමු මෙහෙම. BR yes. B නේ මෙතන. B. මෙතන A නේ. අපි ලියමු BR මෙයා බෙදීම මෙයා. BR බෙදීම මෙයා බෙදීම මෙයානේ. BR බෙදීම RD. සමානයි BP බෙදීම PA කියලා අපි ලියවන්න. හරි. එන්න මේ සම්බන්ධතාවය උන් අපි දැන් ගත්තා. මේ සමීකරණාංක 1. හරි. දැන් ගන්නවා නම් මෙයාව හරියට බදා. මෙයාව හරි. මේ තමයි ඊළඟ පියවර. හරිද? දැන් මොකද මෙයාව ගන්නවා. මෙයාව ගන්න තව පියවරක් ගන්න වෙනවා. එහෙනම් BQ QC ඉන්නේ මොන ත්‍රිකෝණයද? එයා ඉන්නේ මේකේ ඉන්නවනේ. BQ QC. ඒ පුංචි ත්‍රිකෝණයක ඉන්නවා. අපි මේ ත්‍රිකෝණේ අපිට ගන්න බෑනේ මොකද මේ දෙකට සමාන්තර නැහැනේ. එහෙනම් සමාන්තර වෙන මේ මෙයා ඉන්නවනේ විශාල ත්‍රිකෝණය මේ. මෙන්න මේ විශාල ත්‍රිකෝණය ABC මම වෙනම මෙහෙම අදින්නකො ඒක. ABC හරි. හරි. ඒකේ මොකද වෙලා දැන් නම් අපි ලියන්න පුළුවන් දැන් මේ දෙක සමාන්තරනේ. අපි ලියමු මේ පොත් අපිට මෙතන පොත තව දැන් ලියන්න ඕන ABD ත්‍රිකෝණය එහෙම වෙන්න නම් කොහෙ වෙන්න ඕනේ? අපි ලියමු මේ මොකද්ද? AD සමාන්තරයි මෙයා නේද? PR නම් මේක ලියන්න ඕන. නැතුව බෑනේ. එහෙමනම් මෙයා වෙනවා. මෙතන කොහෙ වෙන්නේ නම්? AC සමාන්තරයි PR. මොන ත්‍රිකෝණයද? ABC ත්‍රිකෝණයේ AC සමාන්තරයි PQ නම් when AC parallel PQ what happen මොකද වෙන්නේ අපිට ලියන්න පුළුවන් BP මෙහෙම ලියමු අපි ලියමු BQ මෙයයි සමානුපාතිකයි BQ over QC සමානයි BP බෙදීම PA ඔය දෙවිලි කියලා දැන් මොකද එන්නේ? ඔය එයාව ආවා. නේ? දැන් මෙතනින් BR බෙදීම RD ගත්තා. මෙතනින්. මේ සමීකරණක එකේ. මෙයාගේ. දැන් සමීකරණක දෙකේ මොකද වෙන්නේ? සමීකරණයක දෙකේ මෙයාව ගත්තා. හවුද? BQ බෙදීම QC. යෝ මෙතෙත්. BQ බෙදීම QC ගත්තා. ඔය සමීකරණක දෙක. එහෙනම් අපි එක හරි දෙක හරි හරිද එහෙනම් මේ තමයි අවසාන පියවර මේ ඊළඟ පියවර ඊපස්සේ මේ දෙන්න සමානකම් පෙන්වන්න ඕන මෙතන තෙන්න ඕන එතන තෙන්න කොහොමද එහෙනම් මේ බලන්න සමීකරණයේ BP බෙදීම PA දෙපැත්තම එක සමානයි නේද දාලා හරි ඒක මොකද ලියද්දී ඔබ ලියුවේ එහෙමයි දෙපැත්තම එක පැත්තකම ලියුවා එහෙනම් එක සමානයි දෙකින්දා මොකද වෙන්නේ BQ BR එක කියන්නේ මොකද්ද එක කියන්නේ BR බෙදීම RD සමානයි මොකද්ද BQ බෙදීම QC වෙනවා මෙතන තමයි මේක ආවා එහෙනම් මේක මෙහෙම නම් මොකද වෙන්නේ මේ දෙන සමානුපාතික නා අනිවාර්ය මොකද වෙන්න ඕනේ අපේ අවසාන පියවර RQ සමාන්තරයි DC කියලා එනවා අපිට පෙන්නන්න තියෙන අවසාන උත්තරේ මේ දැන් ගම් දැක්කලා යවපු විදිහමද එකම ක්‍රමයනේ පොඩි වෙනසක් තමයි අපි විතර ලියන්න හේතුව ලියන්න අයි හේතුව වෙන්නේ මොකද්ද අර විලෝමේ ලියන්න ඕන ප්‍රමේය පොඩි සම්පූර්ණ ලියන්න මේ සම්පූර්ණ ප්‍රමේය ලියන්න ලියලා ඉතින් කාල අවසන් කරන්න පුළුවන් පොත මේ වගේ ගාලා විභාගයේදී එන්න පුළුවන් පැහැදිලි නේද අපහැදිලි නම් අහන්න දැලද වීඩියෝ ආයෙ පාර දෙපාර තුන් පාර බලලා පුතාලා හොඳින් තේරුම් ගන්න අපි යන ලියා ගමු වෙන හෝම්වර්ක් එක
බාධ දූපිතේ අද දැන් මේ කරන සමකෝණී ත්‍රිකෝණ පාදමේ පළවෙනි වීඩියෝ එක. ඊළඟේ ඉක්මනින්ම දානවා සමකෝණී දෙවෙනි එකයි ප්‍රස්ථාන තුන්වෙනි එකයි. එතනින් පාරක් දෙක ඉවර තව පාරක් දෙකයි තියෙන්නේ. මොකද අනිවාර්යයෙන්ම මේ මාස අවසානයේදී මම පාරක් දෙක අවසන් කරනවා. ජූලි මාසයේ අවසානයේදී මම සම්පූර්ණ සිලබස් එක කව කරනවා. දැන් මට ලොකු අභියෝගයක් තමයි ලොකු විදමක්. නමුත් මම ඒක ගැන මම වැඩිපුර හිතන්නේ නැහැ. මොකද මේ සවරු ඇත්තම දැන් යන්නේ තාම අමාරු ජීවත් වෙන්නේ. අමාරු යන්නේ. ඇත්තම කිව්වොත්. අපි දැන් ණය වෙන තමයි අපේ ජීවිතය අරන් යන්නේ. නමුත් අපි මේ මම හිතන්නේ මොනවා වුණත් ඕලෝ විභාගයේ කවදාවත් කල් යන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒ හින්දා විභාගය එදාම තිබුණා වුණාද ඉස්කෝලේ කවදා පටන් ගත්තත් අපි ඉක්මනටම සිලබස් එක කවර කරලා පේපර්ස් කරන්න ගියොත් අපිට කවදාවත් කාර්යයක් ඉතුරු වෙන්නේ නැහැ. සිලබස් කවර කරලා විතරක් වෙලාව ඉතුරු වෙයි. මොකද අපි දැන් මේ විදිහ අපි ඇත්තටම ලොකු ජයග්‍රහණයක් කරලා ඉවරයි. මොකද මේ විදිහ දෙවෙනි වාරේ අවසන් වෙන්න ලාගයයි දැන්. නමුත් අපි තුන්වෙනි වාරේ අවසන් කරපුවාම පුතාලා ජුනි මාසේ පස්සේ පන්ති පැවැත්වුව එහෙමයි. පැවැත්වුවේ නැත්නම් අපි ආයේ සම්පූර්ණ රිවිෂන් කරනවා මම පේපර්ස් කරනවා. ඉතින් ඒ මොකද ඒ වගේ මගේ ඉලක්කයක් තියෙනවා. මොකද ඔයාලා වෙන මම මේ සැරේ මහන්සි වෙන්න ඕන. හැම ළමයෙක්ම මේ සැරේ මහන්සි වෙන්න. මොකද මේ සැරේ දැන් මම සමහර අය කියනවා අම්බර දාත්තලා සර් අපේ ළමයි මහන්සි වෙන්න හැලු සෙල්ලා කරනවලු ගෑල් ළමයි ඔහි ඉන්නවලු දීවි බල්ලවලු දෙදියලවලු ඊට පස්සේ මෙහෙ වැඩේ කරන්න බෑ. මේ ඉතින් මහන්සි වෙන්න ඕන. මම ඉල්ලන්නේ හැමෝගෙම ලංකා වාසී හැමෝම මම ඉල්ලන්නේ මහන්සි වෙන්න. මහන්සි වෙන්න නැතුව අපි දැන් වෛරස් කියලා අපි කම්මැලි වෙලා නිකන් හරියන්නේ නැහනේ. අපි විභාගය අපි පොර දෙන්න වෙනවා. එහෙනම් අපි අනිවාර්යයෙන්ම ඒ දේ කරමු වෙනවා. මම ඇත්තම කරනවා මම පුතාලා පුංචි ඉල්ලනවා. මෙන්න මේක පොදේ. තන මගේ මේ channel එකේ ඇත්තම වීඩියෝස් මම දැම්මේ අපේ පන්තියේ විතරයි මම මුලින්ම දැම්මේ. අපේ පන්තිය ළමයි ළම මේ මුළු ලංකාවේම කට්ටිය බලලා ඉන්නා මේ channel එක සෑහෙන ප්‍රසිද්ධයි. එකම දේ පොදේ මේක පොඩ්ඩක් subscribers ගාලා තව පොඩ්ඩක් වැඩි වෙන්න ඕන. ඒක වැඩි වෙන තරම තමයි අපේ channel එකේ තියෙන වටිනාකම වැඩි වෙන්නේ. පුතාලා ඉල්ලීමක් කරනවා මට සතමහාක විදමයි යන්නේ පුතාලා දැන් පුතාලා ගෙදර ෆෝන් එකේ මේ වෙද්දී අනිවාර්යයෙන්ම subscribe කරලා ඇති. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අද දැම්ම කරන්න. ඒ වගේම සමහර අම්මා තාත්තලාගේ ෆෝන් නැතිනේ. නැන්දල මාමල සීලා ආච්චිලාගේ ෆෝන් නැති. සමහරම එහෙම නැත්නම් පුතාලා ඈත ඉන්නවනේ. ගාලා මාතර අම්මත්තද යාපනේ කරතර මාතර නුවරණිය බදුල්ල බද්දාල වල හැම පැත්තම වල රෑදෑයති. ඔය මට කියලා යනපොතේ කියලා පොඩ්ඩක් මා වෙනුවෙන් සර් මෙහෙම ඉල්ලීමක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න විතරයි. සතමහාක විදිය යන්නේ නැහැ. මගේ channel එකේ ගියා පිරිපුන් මැස්කුල කියලා ගහුවා. මැස්කුල කියලා ගහුවා. යටින් තියෙනවා මේ මාක් එක. ඒක ක්ලික් කරලා ඇති. අර බෙල් එක ක්ලික් කරන්න ඕනේ නැහැ. ඒක ක්ලික් කරනොනේ වීඩියෝ දැම්ම ගාම වැටෙනවනේ. ඒ පුතාලා ඒ දේ කරගන්න. එයාලා ඒ අනිත් අය කරන්න ඕනේ මොකද? එයාලා මේ වීඩියෝ බලන්න කැමති නම් බැලු ප්‍රශ්න නැහැ. නමුත් මේ අනිවාර්යෙන් මේ සබ්ස්ක්‍රයිබ් කියලා එක ක්ලික් කරලා කියලා කියන්නේ. මම පුතාලා අවමාසයෙන් 5 දිනක් මම බලාපොරොත්තු වෙනවා පුතාලාගේ. අනිවාර්යයෙන්ම ඔයාලා ගෙදර ෆෝන් දෙකක් තිබුණොත් ඒතර තව එකයි. ඒ වගේ තව පොඩ්ඩක් නෑදෑ ඉන්නවල මේ පුරවන්තලා කියලා මට උදව්ව විතරක් මතක් කරලා දෙන්න. හරි? පැහැදිලි නේද? ඒ හින්දා මම මේක දැන් ඉන්නීම විතරයි. මේ හොදේ මම මේ ඉන්නීම කරන්නේ පුතාලා මේක මම මේ විතරින් අනවශ්‍ය ප්‍රයෝජනයක් ගන්න නෙමෙයි මම ඉන්නීම කරන්නේ. අපේ channel එකේ තව ටිකක් දියුණු වෙන්නලා තව සබ්ස්ක්‍රයිබ් කරලා වැඩි වෙන්න ඕනේ. ඒක මේක දිහා අනවශ්‍ය විදිහට විතර මේක ප්‍රචාරය කරන්න අවශ්‍ය නැහැ. සර් ඉන්නීමක් කරා ඒච්චර පුළුවන් නම් කරලා නැත්නම් නිකන් ඉන්න ඕන. සමහර අය ඒකේ දේවල් වලට මේක මේ පුළුවන් හරව ගන්න. ඉන්නීම කරේ එච්චරයි පුරවලා පුතා අනිවාර්යයෙන්ම මම දන්නවා පුතාලා ඒ දේ කරනවා කියලා. ඔයාලා පුතා ආදරේ ඔයාලා සෑහෙන මේ ඔයාලා මගෙන් මාගේ තියෙන විශ්වාසය ඒ විශ්වාසය තව අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. පුතාලා මේ උදව් පොඩ්ඩක් කරන්න මේ පස් දෙනෙක්වත් අවවාසයේ 10 15 30ක් හරි කවන්න පුරවලා ඒ දේ කරලා දෙන්න. ඒද මම මේ උදව්ව හැමෝගෙම ඉල්ලනවා. එයා අපි යන අදස මේ අපේ වීඩියෝ නවත්තමු. අපි ආය දවස් තව හම්බෙනකම් පුතාලා හැමෝම දැන් මේ විදිහ ලංකාව සුවයි. තව ඒ අසරිපේ තොරව අපි ජීවත් වෙන්න අපි හැමෝම පුරුදු වෙමු. එන හැමෝටම දෙමළ සරලයි දේශිමිතයි. අප ගණිත පාසලෙන් මුදා හරින වීඩියෝ සියල්ල එසැනින් නැරඹීම සඳහා අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න.